එක්ස්පර්ට් ඔපීනියන් එවිඩන්ස් ලෝ වල තියෙන පොඩි ඒරියා එකක් තමයි එක්ස්පර්ට් ඔපීනියන් කියන්නේ. නමුත් එවිඩන්ස් ලෝ එකක් අපි ප්‍රැක්ටිස් කරනකොට ඊටම වැදගත් වෙන පාර්ට් එකක් තමයි මේ ඔපීනියන් කියලා කියන්නේ. මේ ඔපීනියන් යටතේ තමයි අපි එක්ස්පර්ට් ඔපීනියන් කතා කරන්නේ. එතකොට ඔයාලට කතා කරනකොට තේරෙද අපි සාමාන්‍යයෙන් අහලා තියෙන වැඩිම කාරණා තමයි එක්ස්පර්ට් ඔපීනියන් කියන එක. නමුත් ඔපීනියන්ස් කියන එකත් එක්ක තමයි අපි මේ පාඩම කතා කරන්නේ. මුලින්ම අපි ගන්න ඕනේ මේ එක්ස්පර්ට් ඔපීනියන් ගැන කතා කරන්න කලින් ජෙනරල් රූල් එක තමයි ඔපීනියන් එක කෙනෙක් විසින් කරන ඔපීනියන් එක ඉන්ඇඩ්මිසිබල්. රයිට්? උදාහරණයක් විදිහට යම්කිසි මර්ඩර් කේස් එකකදී වාර්ෂයක් කියනවා මට හිතෙන්නේ මම හිතන්නේ අරයා ඒ වෙලාවේ බීමත්ව තමයි හිටියේ. ඔහු බීමත් හිටියා කියලා ඔහු බොනවා දැක්කනම් ලිකර් යූස් කරනවා නම් එවැනි අවස්ථාවකදී ඒක දැක්කනම් අර සෙන්ස් කරගන්න නම් perceive by sensors නම් ඔහු දැක්කා හෝ ඔහුට ඒව දැනුණා නම් හෝ එහෙම දෙයක් ඔහුට කියන්නට පුළුවන්. නමුත් ඔහුගේ ඔපිනියන් එකක් කියන්න බෑ මම හිතන්නේ එයා බීලා ඉන්නේ නැත්තේ. එවැනි එවිඩන්ස් එකක් inadmissible නැහැ. හැබැයි යාට හිතන දෙයක් නම් ඒක sensors වලින් perceive කරගන්න එකක් හරි mental condition එකකින් decide කරගන්න දෙයක් නම් අන්න එවැනි ඔපිනියන් එකක් දෙන්නට පුළුවන්. නමුත් තමාගේ තියෙන අර මොකක් හරි ක්වොලිෆිකේෂන්ස් වල ඒ වගේ විදිහට දැකලා ඔපිනියන් එකක් ගෙස් කිරීමක් හැකියාවක් නැහැ. එවැනි එවිඩන්ස් එකක් ඇඩ්මිසිබල් නැහැ. හැබැයි ඒ ඒරියා එකේ එක්ස්පර්ට් කෙනෙක් නම් අන්න එවැනි පුද්ගලයෙක්ට පුළුවන් ඔපිනියන් එකක් දෙන්න ඒ කරුණ සම්බන්ධයෙන්. දැන් මේ සෙක්ෂන් 45 තමයි මේ එක්ස්පර්ට් ඔපිනියන් ගැන කියන්නේ. එතනදී කියනවා when court has to form an opinion, right? When court has to, this is important. As to foreign law, there are the list is little bit lengthier than this. I have just shortened the important areas. As to foreign law, science, art, identity or genuineness of handwriting, finger impressions, palm impressions, foot impressions. Likewise, it set out a long list. And if the court thinks that they need to form an opinion as to the handwriting or one of the categories set out in here, the opinion upon such point of persons specially skilled are relevant. Now generally opinion of a person is irrelevant, but when the court has to form an opinion, so the first requirement is party cannot produce an expert opinion on their own motion. It has to form an opinion. The court has to decide whether they require a opinion of a person or not. Right? දැන් අධිකරණයේදී යම් කටයුත්තක් සම්බන්ධයෙන් ඒක ඩිසයිඩ් කිරීමේ බලය තියෙන්නේ ජජ්ට. එහෙමත් නැත්නම් මැජිස්ට්‍රේට්ට. එතකොට ඒ ඩිසයිඩ් කරන අවස්ථාවේදී එයාට අවශ්‍ය වෙනවා නම් යම්කිසි කරුණක් සම්බන්ධයෙන් ඔහුට තියෙන දැනුම් මට්ටමත් එක්ක ඒ දේ ඩිසයිඩ් කරගන්න බැරි නම් then court has to form an opinion. court එකට ඕන වෙනවා තව කෙනෙක්ගේ මතයක් මේකට අදහසක්. මේ සම්බන්ධයෙන් දැනුවත්භාවය තියෙන තැනකදී. දැන් උදාහරණයක් විදිහට යම්කිසි චෙක් එකක් සම්බන්ධයෙන් ඒ චෙක් පත්‍ර අදාළ යම් මැටර් එකක් තියෙනවා නම් ඒ ඩිස්පියුට් එක සම්පූර්ණයෙන් ඩිසයිඩ් කිරීමේ බලය තියෙන ජජ්ට. නමුත් මේ චෙක් පතේ අත්සන ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් මේ අත්සන සම්බන්ධයෙන් ඒකේ වැලිඩිටි එක සම්බන්ධයෙන් මේ අත්සන් කරලා තියෙන ඒ අදාළ පුද්ගලයාමද කියලා ඩිසයිඩ් කරගන්නකොට කෝට් එක විසින් කෝට් එකට ඩිසයිඩ් කරගන්නට බැරි නම් බැලුව බැලමට ඒ තියෙන සාක්ෂිත් එක කෝට් එකට ඩිසයිඩ් කරන්න බැරි නම් court has to form an opinion. කෝට් එකට ඕන වෙනවා handwriting expert කෙනෙක්ගෙන් ඔපිනියන් එකක් කරගන්න මේ අත්සන ඒ අදාළ පුද්ගලයාගෙන් කියන කාරණාව. right? එතකොට මේක mandatory option එකක් නෙමෙයි. මේක just තියෙන discretion එක. එයාට තියෙන supportive service එකක් සාධාරණ තීන්දුවක් දීම සඳහා එයාට තියෙන එක option එකක් තමයි මේ expert opinion එකක් කියලා කියන්නේ. right? ඕක තමයි මේ section 45 කියන්නේ. දැන් මේකේ තියෙන වැදගත් වචන. දැන් මම කිව්වා අර form an opinion. court එක තමයි decide කරන්න කියලා. ඒක තමයි පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව එවැනි ඔපිනියන් එක ගන්න පුළුවන් specially skilled. Right? Now the section says only specially skills. There is no requirement set out in there. Whether it is qualifications or whether it is experience or whether it is both. So there is no any guideline, no criteria as to determine specially skills. So therefore the court has to determine it. Right? In Charles Pereira versus Mota, it says specially skilled is a question of fact decided by the court.
since there is no criteria given as to determine what is meant by specially skilled, it has to be decided by the question of fact by the court whether that particular person possess specially skilled, right? ඒ අදාළ පුද්ගලයාට මේ ඔපිනියන් එක ගන්න හදන පුද්ගලයාට ස්කිල් එකක් තියනවද, සුවිශේෂී හැකියාවක් තියනවද, ස්පෙෂලි ස්කිල් එකක් තියනවද කියන එක ඩිසයිඩ් කිරීමේ බලය තියෙන්නේ ජජ්ට. ඒතර ජජ්ට තේරෙනවා නම් මෙයා මේ ඔපිනියන් එක දීම සඳහා සුදුස්සෙක් නෙමෙයි කියලා, එවැනි අවස්ථාවකදී ඒ ඔපිනියන් එක රෙලෙවන්ට් විදිහට සලකන්නේ නැහැ. එතකොට ඒ ඔපිනියන් එක සාමාන්‍ය කෙනෙක් කරන ඔපිනියන් එකක් විදිහට සලකලා, එතකොට ජෙනරල් රූල් එක තමයි normally opinions from an ordinary person is irrelevant. So therefore it is inadmissible, and so the opinion has to be taken from a specially skilled person. What amount to specially skilled is a question of fact decided by the court. Okay, so moving on, in Bandappuhami vs. Ekanayaka, it was says that duty of the site calling expert is to establish the satisfaction of the court that person is specially skilled. Then may expert witness අධිකරණයට ඉදිරිපත් කරන්නේ plaintiff විසින් නම් the site calling expert witness, මේ witness ගෙන්නන plaintiff විසින් ඔප්පු කරන්න ඕනේ court එකේ satisfaction එකට the person is specially skilled. එතකොට plaintiff ට තමයි burden එක තියෙන්නේ to prove that particular person possess special set of skills and on the satisfaction of the court. Only if court satisfied upon their qualifications or that particular person is specially skilled, then he will allow to make a relevant opinion as to that particular fact. Now, it could be qualifications and experience. Now we are going to learn about whether it is essential to have a qualifications or whether experience would also possess special set of skills. So we are going to learn about in detail in later on. Now, in this case, it says if the party fails to do such, there will be a serious and real risk of evidence being ruled out. Now, in such instances, if the parties fail to prove on the satisfaction of the court that particular person is specially skilled, then the court will rule out his opinion as considering it as an opinion of an ordinary person. Okay, so therefore that will be irrelevant and inadmissible before the court, right? Okay, so there's another important fact you need to remember, because there may be scenarios based on medical opinions. That is the most famous area of giving questions. Now, when there is a conflict between opinion of general practitioner and a specialist on a medical matter, the specialist opinion would be preferred, right? Now, in practice, sometimes in a court proceedings, when a plaintiff produces an expert opinion, expert person, the defendant may also produce another expert. Then in such instances, there may arise a conflict between the experts' opinions. In such instances, if the expert produced by the plaintiff is a general practitioner and the expert produced by the defendant is a specialist on that particular area, then the opinion of the specialist will be preferred, right? It says preferred. It is not a rule, but generally that is what exactly court would do, unless otherwise there will be prima facie evidences as to the establishment of general practitioners view, right? Okay, so that is for the section 45, and section 46 also important as regard to this opinion. Now, what section 46 says is facts become relevant on expert opinion. Now, generally those facts are not relevant, but due to the expert opinion's view, those facts become relevant, right? Now, අපි මේකට example එකක් ගත්තොත් එහෙම දැන් ප්‍රශ්නයක් තියෙන්නේ A කියන A poison by certain poison. A කියන පුද්ගලයා විෂ ශරීරගත කරලා තියනවාද කියලා මෙන්න මේ X කියන විෂක් මෙයාට ශරීරගත වෙලා තියනවාද මෙයාට මේ poison කරලා තියනවාද කියලා. Other persons who poisoned by that poison exhibit similar symptoms are relevant. Then may X කියන විෂ ශරීරගත වුණාම අපි කියමුකෝ B කියන කෙනෙක්ටත් මේ විෂ ගිහිලා තියෙනවා. C කියලා කෙනෙක්ටත් ගිහිලා තියෙනවා. මේ හැමෝටම තියෙන ඒ රෝග ලක්ෂණ
C ට තියෙන රෝග ලක්ෂණ B ට තියෙනවා ඒ රෝග ලක්ෂණම A ටත් තියෙනවා නම් අන්න එතකොට අපිට කන්සිඩර් කරන්න පුළුවන් A ටත් මේ X කියන විෂම තමයි ශරීරගත වෙලා තියෙන්නේ කියලා. දැන් A ට ශරීරගත වෙලා තියෙන X ද කියන එක මේ නඩුවේදී ඩිටර්මයින් කරගෙන තියෙන කාරණාව. එතකොට B කියන පුද්ගලයෙක්ට C කියන පුද්ගලෙක් මේ නඩුවට අදාළ පුද්ගලයා නෙමෙයි. උන් මේ නඩුව සම්බන්ධයෙන් කිසිම බලපෑමක් ඇති පුද්ගලයෝ නෙමෙයි. එතකොට එවැනි පුද්ගලයෙක්ට විශේෂ ශරීරගත වුණාද එයාලගේ සිම්ප්ටම්ස් මොනවද කියනවා රෙලෙවන්ට් ෆැක්ට්ස් නෙමෙයි මේ නඩුවට. හැබැයි එක්ස්පර්ට්ගේ ඔපිනියන් එක නිසා මේ B ට තිබිච්ච සිම්ප්ටම්ස් උත් මේ කේස් එකට රෙලෙවන්ට් ෆැක්ට්ස් බවට පත් වෙනවා. right? මම හිතනවා දැන් ඔයාලට අයිඩියා එකක් එනවා ඇති කියලා. Now with that idea we'll read the section. Now section says facts not otherwise relevant are relevant if they support or inconsistent with the opinions of expert. Such opinions are relevant. Now in here what happens is the view of the if they support right අර අනෙක් පාර්ශවයන් අතර තිබුණු ඒ සිම්ප්ටම් සමාන වීම නඩුවට අදාළ පුද්ගලයාට විශේෂ ශරීරගත වුණාද කියන කාරණාව ඩිසයිඩ් කරගනිද්දී ඒකට සපෝට් කිරීමක් කරා. අන්න එහෙම සපෝට් කරන ෆැක්ට් එකක් තියෙනවා නම් එක්ස්පර්ට් ඔපිනියන් එක නැතිව මේක රෙලෙවන්ට් නැති වුණත් මේක එක්ස්පර්ට් ඔපිනියන් එක නිසා රෙලෙවන්ට් ෆැක්ට් එකක් බවට පත් වෙනවා. ඕකේ. එතකොට මේ ඕකේ අනිත් පැත්ත වුණා නම් දැන් ඒ X කියන විශේෂ ශරීරගත වුණාම තියෙන සිම්ප්ටම්ස් ඒට නැත්තම් එවැනි අවස්ථාවලදී අර අපි කියන මේ ඉන්කන්සිස්ටන්ට් කතාව තියෙනවා. එතකොට අපිට ඩිසයිඩ් කරන්න පුළුවන් අර කලින් අයට මේ සිම්ප්ටම්ස් තිබෙන්නේ නැති සිම්ප්ටම්ස් තියෙනවා මේ එක්කෙනාට තියෙන වෙනම සිම්ප්ටම්ස් වර්ගයක් එහෙනම් මේ අදාළ පුද්ගලයාට දීලා තියෙනවා X කියන පොයිසන් එක නෙමෙයි කියලා. Okay. Now let me take another example to elaborate it. The question is obstruction to harbor caused by a certain sea wall. යම් කිසි වරායකට මේකට බාධාවක් ඇති වෙලා තියෙන්නේ මේ sea wall එක නිසාද කියන එක තමයි ගැටලුව ඇති වෙලා තියෙන්නේ. Other harbors similarly situated also obstruct at the same time. But no sea walls in there are relevant fact. දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ A කියන වරායට අපි කියමු ABC කියන වරායට මේ sea wall එක නිසා obstruction එකක් වෙලා තියෙනවද කියලා. වරායට ගැටලුවක් ඇති වෙලා තියෙනවද කියලා. මේ විදිහටම මේ පිහිටීමම තියෙන මේ ළඟ තියෙන තවත් වරායක් අපි XYZ කිව්වොත් එහෙම එයාලටත් මේ විදිහටම ඔබ්ස්ට්‍රක්ෂන් එක වෙලා තියෙනවා. හැබැයි ඒ වරායේ sea wall එකක් නැහැ. right? එහෙනම් එවැනි අවස්ථාවේදී අපිට ඩිසයිඩ් කරන්න පුළුවන් අර ෆැක්ට් එකක් ඉන්කන්සිස්ටන්ට් වෙනවා. මේ sea wall එකෙන් මේකට සම්බන්ධයක් නැහැ. then such fact would be මේ අනිකුත් වරායවල sea wall එක නැති ඒවායිත් ඔබ්ස්ට්‍රක්ෂන් එකක් වෙලා තියෙනවා කියන එක මේ නඩුවට අදාළ දෙයක් නෙමෙයි. but it become relevant based on the expert opinion as to their determination. They would say that the same other harbor similarly situated also obstruct at the same time, but in such instances in such harbors there is no sea wall, so therefore there is no impact or there is no connection exists between the obstruction of the harbor with the sea walls, right? Okay, I'm sorry, I'll say sea walls, right? Okay. Now section 47 is when court has to form an opinion as to who has written or signed the document. Opinion of any person acquitted with the handwriting of the person who is supposed to write or sign it is a relevant fact. Now this is not regarding to the expert evidence or expert opinion. Expert opinion was we discussed under section 45 and section 46. Now this is regarding to opinions of ordinary persons. Now generally opinions of ordinary persons is irrelevant, but the ordinance specifically set out certain instances where the ordinary person's opinion would be relevant. Now one such instance is section 47. It says when court has to form an opinion as to who has written or signed the document. Then court එකට ප්‍රශ්නයක් එනවා මේ අදාළ document එක ලිව්වේ මෙන්න මේ අදාළ පුද්ගලයාමද? එහෙමත් නැත්නම් මේ document එක අත්සන් කරේ මේ අදාළ පුද්ගලයාමද? මේ කාරණාව ඩිසයිඩ් කරනකොට any person opinion of any person acquitted with the handwriting. දැන් මේ අදාළ පුද්ගලයාගේ secretary විදිහට කටයුතු කරන දරුවට දන්නවා ඒ කාන්තාව දන්නවා සෙක්‍රටරි දන්නවා එම්ප්ලොයර්ගේ එහෙමත් නැත්නම් බොස්ගේ හෑන්ඩ් රයිටින් මොනවද බොස්ගේ
අත්සන කොයි වගේද? ඔහු අත්සන් කරන සාමාන්‍ය ඩොකියුමන්ට්ස් මොනවද? any person acquitted with handwriting. මේ handwriting එකත් එක්ක acquit වෙලා ඔහු දකින එවැනි පුද්ගලයෙක්ට ඔපිනියන් එකක් දෙන්නට පුළුවන් මේ handwriting ඒ අදාළ පුද්ගලයාගේමද මේ අත්සන ඒ අදාළ පුද්ගලයාගේමද කියලා. Now explanation says person has seen that person write or he has received document written by him or in ordinary course of business documents are written by him habitually submitted to him. දැන් මේ secretary ගේ එක විදිහක්. දැන් secretary දකිනවා හැමතිස්සෙම මෙයා ලියන විදිහ, මෙයා අත්සන් කරන විදිහ. එහෙනම් we consider him to be an acquitted with the handwriting. ඒක කට්ටිය. දැන් මේ employer හැමතිස්සෙම මේ ලියුම් লীලා තවත් පුද්ගලෙක්ට යවනවා නම් මේ ලියුම් ටික මේ යවන පුද්ගලයා හැමදාම දකිනවා මේ ලියුම එවන්නේ මේ අදාළ employee විසින් කියලා. එතකොට ඔහු හුරු වෙනවා මේ handwriting එකත් සම්බන්ධයෙන් එවැනි පුද්ගලෙක් person who received document written by him මේ boss එවන ලියුම් හැමදාම ඊළඟට අතට හම්බෙන පුද්ගලයා. එතකොට එවැනි පුද්ගලයෙකු we consider him to be an acquitted with handwriting. එතකොට ඒ පුද්ගලෙක් කියනවා නම් මෙන්න මේ handwriting එකට අනුව මේ විදිහට තමයි මේ අදාළ පුද්ගලයා අත්සන් කරන්නේ, මේ විදිහට තමයි මේ අදාළ පුද්ගලයා මේ අකුරු ලියන්නේ, මම මේක හොයාගත්තේ මෙන්න මේ විදිහට ලියන අකුරෙන්, ඔය ආදී විදිහට දෙන ඔපිනියන් එකක් relevant opinion එකක් වෙනවා, relevant fact එකක් බවට පත් වෙනවා. එතකොට condition එක තමයි such person has to be acquitted with the handwriting. Okay, now section 48 is also about a opinion which considered to be relevant of a person who is given as an not being an expert but as an ordinary person. Now when an opinion as to the existence of custom comes to the question, when court has to form an opinion as to existence of a general custom, opinion as to the existence of such custom or right, who would likely to know its existence? දැන් ප්‍රශ්නයක් එනවා මේ ගමක තියෙන ලිඳක් මේක ඒ අදාළ ඊටමේ අයිති එක්කෙනාට අයිති දෙයක්ද නැත්නම් අපි මේක ප්‍රෙස්ක්‍රිප්ෂන් යටතේ කතා කරනවා මේක කාලයක් තිස්සේ හැමෝම පාවිච්චි කරපු ලිඳක් නම් මේක ප්‍රෙස්ක්‍රිප්ෂන් යටතේ මේ සර්විටියුට් යටතේ සමාන සර්විටියුට් යටතේ හැමෝටම තියෙන සර්විටියුට් රයිට් එකක්ද මේ ලිඳ පාවිච්චි කිරීම සම්බන්ධයෙන් කියේ. එතකොට මේ කස්ටම් එක හරි මේ රයිට් එක සර්විටියුට් රයිට් එක හරි ඩිටර්මයින් කරගන්නකොට ඒ ගමේ තිබිච්ච customs මොනවද ඒ ගමේ තිබිච්ච කාරණා මොනවද existence of such custom. Court has no idea about the customs or rights of that particular village as to the use of this well. In such instances, court may look for an opinion. Court එකට ඕන වෙනවා එතකොට opinion එකක් ගන්න. ඒ opinion එක ගන්න පුළුවන් ඉන්නේ ඒ ගමේ එක්ක හිටපු මේ කාරණා සම්බන්ධයෙන් දැනුවත් පුද්ගලෙක්. මේ ගමේ ඉන්න වයස්ගත පුද්ගලෙක්. එහෙම නැත්නම් සමහර ග්‍රාම සේවකවරයෙක්. right? ඔය ආදී විදිහට මේ රයිට් එක සම්බන්ධයෙන් දැනුවත්කමක් තියෙනවා. Who would likely to know its existence. මේ කියන්නේ දැනුවත්භාවයක් තියෙන පුළුවන් පුද්ගලෙක්. දැන් මේ ලිඳ සම්බන්ධයෙන් සර්විටියුට් රයිට් එකක් තියෙනවද කියලා අවුරුදු 18ක ළමයෙක් ගැන අපිට අහන්න බෑ. හැබැයි අපි අවුරුදු 70ක විතර මිනිස්සෙක් ඉන්නවනම් that person may know the existence of right. So the opinion or a statement made by such person as to whether that particular right being existed or not is an opinion which comes under section 48 and it is relevant. Right? In here also such person's statement would be relevant only if court has to form an opinion. Court decide කරොත් විතරයි මෙන්න මේ කාරණා සම්බන්ධයෙන් opinion එකක් ගන්න ඕනේ කියලා මේ පුද්ගලයාගේ opinion එක relevant opinion එකක් බවට පත් වෙන්නේ. Now section 50 says when court has to form an opinion as to relationship of one person to another, opinion expressed by conduct as to the existence of such relationship of any person who has specially means of knowledge on the subject are relevant. දැන් ප්‍රශ්නයක් ඇති වෙනවා යම් කිසි පුද්ගලයෝ දෙන්නෙක් A සහ B married ද කියලා. එතකොට A සහ B married ද කියන කාරණාව ඩිටර්මයින් කරගන්නකොට මේ දෙන්න විවාහක යුවලක් විදිහට ඔවුන්ගේ යාළුවෝ දකිනවා නම් එහෙම නැත්නම් ගෙවල් ළඟ කඩේ කට්ටිය දන්නවනම් දැන් මේ දෙන්න හැමදාම බඩු ගන්න එනවා මේ කාරණා කියලා අර එවැනි පුද්ගලයෙකුගෙන් who has as to existence of such relationship of any person who has special means of knowledge on the subject matter. මේ relation එක සම්බන්ධයෙන් special means
යම් කිසි දැන් මේ දෙන්නක හොඳ මේ යාළුවෝ දන්නවා මේ දෙන්න බැඳලාද කියලා. එතකොට එයාලගේ ඔපීනියන් එක මේ රිලේෂන් එක සම්බන්ධයෙන් relevant කරුණක් පාටපත් වෙනවා. හැබැයි මෙයාලගේ යාළුවෝ නැති කවුරු හරි රැන්ඩම් පුද්ගලයෝ දෙන්නෙක් ගෙනහුවොත් ඒගොල්ලන් ගෙනහුවොත් මොකට හිතන විදිහට කියන්න මෙන්න මේ දෙන්න බැඳලාද කියලා. එහෙම ෆැක්ට් එකක් relevant fact එකක් වෙන්නේ නැහැ. irrelevant fact එකක් එනවා. නිකන් අධිකරණලා කියන දෙන්නෙක් කතා කළාම නිකන් බල්ලා කියන මේ දෙන්න බැඳලාද කියලා. That is not an opinion which is coming under section 15. That person should have a special means of knowledge on the subject. මේ කියන කාරණා සම්බන්ධයෙන් ඔහුට විශේෂ දැනුමක් තියෙන්නට ඕනේ. knowledge එකක් තියෙන්න ඕනේ. ඒක expert opinion එකක් නේ. නමුත් ඔයගේ relationship එක සම්බන්ධයෙන් දැන් හොඳ මෙයාළුවෝ මං කියපු විදිහට. Right? Now see the difference and try to get the point which is coming under section 50. Now section 51 is as to the grounds of opinion. Now when opinion of any living person is relevant, the grounds on which such opinion made also are relevant. Right? Then අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් postmortem එක කරලා autopsy report එකකදී කියනවා මේ අදාළ පුද්ගලයා මරණයටපත් උනේ මෙන්න මේ අදාළ කාලයේදී මේ වෙලාවේදී තමයි මේ අදාළ පුද්ගලයා මරණයටපත් වෙලා තියෙන්නේ. එතකොට මේ මරණයටපත් වෙච්ච වෙලාව ඩිසයිඩ් කරගන්නකොට එයා බේස්ඩ් කරගත්ත ග්‍රවුන්ඩ්ස් තියෙනවා නම් අන්නේ ඒ ග්‍රවුන්ඩ්ස් relevant fact බවටපත් වෙනවා. right? අපි තව උදාහරණයක් විදිහට ගත්තොත් ඔහු ඩිටර්මයින් කරගන්නවා A කියන කාන්තාවව B විසින් රේප් කරලා තියෙනවා කියලා. දැන් ඒක තමයි ඔපීනියන් එක. ඔහු දෙන ඔපීනියන් එක. මේ ඔපීනියන් එක බේස් කරගන්නේ DNA report එකකින්. එහෙමත් නැත්නම් DNA වාර්තාවකින්. In such instances, the ground on which such opinion was made are also relevant. මේ opinion එක දීම සම්බන්ධයෙන් යා use කරපගත්ත grounds තියෙනවා නම් ඒ grounds උත් මේ DNA report එකත් relevant fact එකක් බවටපත් වෙනවා. autopsy report එක relevant fact එකක් බවටපත් වෙනවා. Right? Hope you understand the fact. So when a person makes an opinion, when that opinion become relevant, the grounds on which such opinion made are also relevant. ඒක relevant උනාම මේ සම්බන්ධයෙන් තියෙන grounds වලුත් මේ relevant fact එක දෙන්න opinion එක base වෙච්ච grounds උත් relevant fact එක පාටපත් වෙනවා. දැන් ප්‍රශ්නයක් එනවා opinion එකක් දෙනකොට මේ expert කෙනෙක් ගැන අපි කියන්නේ whether it is essential to give reasons for his opinion. දැන් කෙනෙක් ඔපීනියන් එකක් දෙනකොට එක්ස්පර්ට් කෙනෙක් අනිවාර්යයෙන්ම එයා ඒකට හේතු දෙන්න ඕනද මම මේක බේස් කරගත්තේ මේ දේත් එක්ක හැම දෙයකටම එහෙම දෙන්න ඕනද කියන ප්‍රශ්නේ එනවා. The simple answer is no. The expertise is not a necessary requirement as to when a person is producing an opinion as to a fact, it is not essential to give reasons for such opinion. In Wallimai versus Weber case, it was held that excise inspector gives his opinion by his experience. No reasons were given. Other party did not object to the competency of the witness. The මෙතනදී excise inspector කෙනෙක් opinion එකක් දෙනවා එයාගේ experience එකෙන්. මේ දෙන opinion එක සම්බන්ධයෙන් එයා කිසිම reason එකක් දෙන්නේ නැහැ මම මේ opinion එක දෙන්නේ මේ හේතුව මත කියලා. මෙයා experience එකෙන් තමයි මේ දේ හොයාගේ මේ දේ එයාගේ opinion එක කියන්නේ මේ අදාළ කාරණාව සම්බන්ධයෙන්. එතකොට මේ කාරණාව සම්බන්ධයෙන් යම්කිසි පුද්ගලයෙක් expert කෙනෙක් reasons නොදී දුන්නම අනිකුත් පාර්ශවය opposing party එක මේ excise officer එකේ competency එක සම්බන්ධයෙන් right competency එක question කරන්නේ නැත්නම් අන්න එවැනි අවස්ථාවකදී court එක කියනවා reasons නොදුන්නත් competency එක question කරලත් නැත්නම් evidence cannot be rejected merely because he had not stated the grounds for his opinion. So it is not a mandatory requirement to give reasons for his opinion, right? So those are the important facts you need to remember under the opinion. This is not a difficult area to be get into your mind. So if you have any doubt as to this subject or lesson, you can raise your questions. We have our 24/7 student care services.